අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ඒවා පුතේ අපි අද දිනේ ටිකක් වෙනස් විදිහකට තමයි පන්තිය පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ මොකද වෙනද ඔබ අප මුණ ගැහෙන්නේ Zoom වලින් මොකද අද අපි YouTube live එකක් විදිහට YouTube recording එකක් විදිහට අපි ඔබට මේ කාලය ලබා දෙනවා 5:30 සිට පන්තියට සම්බන්ධ වෙන්න මොකද මේ අත්‍යවශ්‍ය වැඩ කටයුත්තක් නිසා අපිට ලයිව් අද සම්බන්ධ වෙන්න හැකියාවක් නැහැ. නමුත් ඔබට පන්තිය සුපුරුදු විදියට ක්‍රියාත්මක වෙනවා. ඔබ පන්තියේ වැඩ ටික කරගත යුතුයි. ඉතින් වෙනස තියෙන්නේ ඔබට මගෙන් ප්‍රශ්න අහන්න බෑ. ඒ කාරණාව විතරයි මම කියන දේ ඔබට හොඳට පැහැදිලි වීම. හරි. අපි අද දිනේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ගිය සතියේ පුතාලට මතක ඇති සාකච්ඡා කරා. අපි දැන් පස්වෙනි පාඩමේ හතරවෙනි පාඩම අපි සාර්ථකවත් ලෙස එහෙම නැත්නම් හතරවෙනි පාඩම ටිකක් බැරෑරුම් පාඩමක්. උදාහරණ මතකයි. හතරවෙනි පාඩම බැරෑරුම් පාඩමක් නිසා මේ අපිට සිද්ධ වුණා මාස දෙකක පමණ කාලයක් දෙකින්. මේ පාඩම ඉවර කිරීම සම්බන්ධව කතා කරනකොට එය ක්ෂණිකව ඉවර කිරීම අර ක්ෂණික නූඩල්ස් වගේ එකක් නෙවෙයි. මෙය පුතාලට තේරුම් ගන්න පුළුවන් විදියට පුතාලට තේරෙන විදියට මෙය කළ යුතුයි. එය තා හිමින් සහ ක්‍රමානුකූලව විෂය නිර්දේශය ඉවර කර ගැනීම අපි කර යුතුයි. එතෙන්දී ඔබට එය පැහැදිලි නොවෙනවා නම් ඔබට අවබෝධ නොවෙනවා නම් අපි කොතරම් මේ වැඩ කටයුතු කරත් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි කාලය අරගෙන මේ වැඩ කටයුතු ටික හිමින් ඉක්මනට මේ කරේ ඔබට පැහැදිලි වීමට අවශ්‍ය නිසා. ඉතින් පුතේ අපි පටන් ගමු. අපි ගිය සතියේ නැවැත්තුවේ උඩරට සහ පහතරට ඒකාබද්ධ කිරීම කෝල්බෘක් ආණ්ඩු ක්‍රමය ගැන අපි කතා කරගෙන යන්නේ. පුතාලා මතකයි 1933 කෝල්බෘක් ආණ්ඩු ක්‍රමය ගැන කතා කරනකොට මෙන්න මේ ව්‍යුහය මතක තියාගත යුතුයි. නිල ලක් 9යි නිල නොල 6යි. මෙන්න මේ ව්‍යුහය අනිවාර්යෙන් මතක තියාගන්න. නිල නොල 6යි නිල ලක් 9යි. එතකොට දැන් අපේ රටේ මුල්ම ව්‍යවස්ථාදායකයේ ස්වරූපය මම මේ යන්නේ. ශ්‍රී ලංකාවේ මුල්ම ව්‍යවස්ථාදායකයේ ස්වරූපය. එතකොට කෝල්බෘක් ලංකාවට ඇවිල්ලා කෝල්බෘක් හඳුන්වලා දුන්න ප්‍රතිසංස්කරණ කීපයක්. මේ අයට ඕනුනේ ලංකාවෙන් ලාභ උපයන්නනේ. දැන් මම පුතාලට කිව්ව මතක ඇති කෝල්බෘක් ලංකාවට පැමිණි හේතුව. මෙන්න මේකනේ හේතුව. අයවැය. ලංකාවේ අයට වඩා වැය වැඩි. අය ඍණ වැය ප්ලස්. එතකොට හිතන්න මේ දෙක කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය. මේ දෙකේ වෙනස නැත්තම් මේ විදියට රට ගියොත් කෝල්බෘක් දැනගත්තා ලොකු ප්‍රශ්නයක් වෙනවා. සෑම වසරකම අවසානයේදී බ්‍රිතාන්‍ය භාණ්ඩාගාරයෙන් මුදල් අපේ රටට ගෙන්න ගත්තා. ඒ ගෙන්න ගත්තේ රට පාලනය කරන සල්ලි නිසා. එතකොට මේ தත්ත්වය කළමනාකරණය කරන මේ தත්ත්වය පාලනය කරන්න වහම ක්‍රියාත්මක වන පරිදි කෝල්බෘක් ලංකාවට ආවා. ඇවිල්ලා ලංකාව සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ කිහිපයක් හඳුන්වලා දුන්නා. ලංකාව සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ කිහිපයක් හඳුන්වලා දුන්නා. ඒ හඳුන්වලා දීපු ප්‍රතිසංස්කරණ ගැන තමයි අපි මේ කතා කරගෙන ඉන්නේ. මුලින්ම අපි කතා කරේ ව්‍යවස්ථාදායක සහ විධායක සභා පිහිටුවීම ගැන. ඊළඟට අපි කතා කරා විධායක සභාව ගැන වෙනම එකක්. සහ උඩරට සහ පහතරට ඒකාබද්ධ කිරීම ගැන අපි කතා කරා. එතකොට ඊළඟ කාරණාව විදිහට අපි කතා කරන්නේ ලංකාව පළාත් 5කට බෙදීම. ලංකාව බෙදනවා පුතේ පළාත් 5කට. ලංකාව කීයකට බෙදනවා? පළාත් 5කට. දැන් 1933 වෙනකම් අපේ රටේ මේ පරිපාලන කටයුතු සිදු වෙලා තිබුණානේ. ඒතකොට පරිපාලන කටයුතු සිදු වෙලා තිබියෙද්දී ලංකාව පළාත් වැඩි ප්‍රමාණයකට බෙදුවොත් මූල්‍යමය පැත්තෙන් ලොකු ගැටලුවක් වෙනවා කෝල්බෘක් අවබෝධ කරගන්න. ඒ නිසා පළාත් වැඩි නොකර අපේ රටේ ආදායම් ඉහළ නංවන්න නම් පළාත් ගාන වැඩි කරන්නේ නැතුව පළාත් සංඛ්‍යාව අඩු කරලා ඒ අඩු කිරීම තුළින් අපිට රට කළමනාකරණය කරගන්න අවශ්‍ය පසුබිම නිර්මාණය කරනවා. දැන් නම් අපේ රටේ පළාත් 9ක් තියෙනවා. නමුත් 1933 තිබුණේ පළාත් 5යි. මොනවද පළාත් 5? කෝල්බෘක් වලින් හඳුන්වලා දෙමු පළාත් 5 මොනවද? ඊළඟට තියෙන ගැටලුව. කොහොම සරලයි. උතුර
දකුණ නැගෙනහිර බස්නාහිර මධ්‍යම මෙන්න මේ විදිහට අපේ රටේ හඳුන්වලා දුන්න පළාත් පහ. දැන් මේ පළාත් පහට පාලන මධ්‍යස්ථාන පහක් තිබේ. මේ පළාත් පහට පාලන මධ්‍යස්ථාන පහක් තියෙනවා. කියන්නේ ප්‍රධාන නගරවල් පහක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් උතුර යාපනය දකුණ ගාල්ල නැගෙනහිර ත්‍රිකුණාමලය බස්නාහිර කොළඹ මධ්‍යම මහනුවර. මම ඔබට මෙතන විශේෂත්වයක් පැහැදිලි කරනවා. දැන් මේ මහනුවර නම් තියෙන කඳුකර ප්‍රදේශයක්. මේක පැත්තකට දාමු. මේ යාපනය ගත්තොත් මේ ආසන්නයේ ප්‍රසිද්ධ වරායක් තමයි දමකොළ පටුව. ගාල්ලේ වරායක් තියෙනවා. ත්‍රිකුණාමලේ වරායක් තියෙනවා. කොළඹ වරායක් තියෙනවා. එතකොට හිතලා බලන්න මේ ප්‍රධාන පාල මධ්‍යස්ථාන වලට පළාත් වලට වරායකුත් තිබුණා. ඉතින් එතකොට මේ ආර්ථිකය ඉහළට ඔසවා තැබීම කියන කාරණාව පදනම් කරගෙන බ්‍රිතාන්‍යයෙන් විසින් අනුගමනය කරපු මේ ක්‍රමවේදය යම්කිසි ආකාරයකට සාර්ථක ප්‍රතිඵල ගෙන දුන්නායයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. එතකොට කෝල්බෘක් කාණ්ඩ ක්‍රමයේ තුලින් හඳුන්වලා දීපු තවත් වැදගත් අංගයක් විදියට අපිට පෙන්වලා දෙන්න පුළුවන් පුතේ ලංකාව පළාත් පහකට බෙදීම. අපි එන ලියමු. හරි. මම අර පුතාලට තව පණිවිඩයක් කියන්න කියලා. පුතාලට මේ අපි අර පේපර් ක්ලාස් එකක් ගැන කතා කරා. පේපර් ක්ලාස් එක අපි පුතාලට ගොඩක් හොඳටම කරන්න ඕනේ පුතේ. දැන් මම පුතාලගේ නංගිලා ඇති. මේ මල්ලිලා ඇති. අයියලා අක්කලා ඇති. අපි 10 11 සෙමිනාර්ස් කරනවා. ඒවයි PDF එක දීලා එහෙම කරන්න. 6 අවසර කරනවා, 7 කරනවා, 8 කරනවා. ඒ කට්ටියට මම බෝඩ් එකේ ප්‍රශ්න ලියවලා කරන්න. නමුත් පුතාලට එහෙම කරන්න බෑ පුතේ. බෝඩ් එකේ ප්‍රශ්න ලියවලා කරන්න බෑ. පුතාලට PDF එකක් එවන්න ඕන. මම පුතාලට මීට වඩා හොඳට පේපර් ක්ලාස් එක කරන්න තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින්දී අපි බලාපොරොත්තු වෙනවා මාසයකට දවස් 2ක් වගේ කරන්න. පුළුවන් තරම් ඉක්මනට පටන් ගන්නවා පුතේ. මේ දවස්වල තියෙන ප්‍රශ්නත් එක තමයි පටන් ගන්න බැරි වෙලා තියෙන්නේ. මොකද අපිට රාජකාරී බහුලයි. රාජකාරී බහුල වෙලා 4යි කාලම වෙන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා මේ දවස්වල. නේ? ඒ නිසා තමයි මේක ප්‍රමාද සහ මම 10 11 සම්බන්ධන වලට ගොඩක් කාර්ය බහුලයි මේ දවස්වල. දැවැන්ත සම්බන්ධන මාලාවක් කරනවා. ඉතින් නිබන්ධන හදන්න තියෙනවා. නේ? මේ වගේ කාර්යයන් එක තමයි මේක පොඩ්ඩක් පහු කරලා තියෙන්නේ. නමුත් ඉතා ඉක්මනින් මෙය පටන් ගන්නවා පුතාල වෙනුවෙන් අමතරව නොමිලේ කරන්න අපි බලාපොරොත්තු වෙන මේ මාලාව සම්බන්ධ මාලාව ඉතා ඉක්මනින් පටන් ගන්න බව පැහැදිලි කර යුතුයි. අපේ ගෲප් වලට අපි ඒව දානවා. ඒ නිසා අවධානයෙන් ඉන්න. මේක මේ පේපර් ක්ලාස් කියලා පුතාලා එහෙම අමුතුවෙන් හිතන්න එපා. මොකද පුතාලට පේපර් ක්ලාස් මම කරනවා පැය දෙක ඇතුළත. එක පාඩම් වලට ආවේනික විදියට නිබන්ධන දීලා ඒ නිසා මේක අමතර පන්තියක්. ඒ ගැන එච්චර හිතන්න එපා. මොකද අපි පන්තිය ඉතා ඉක්මනින් පටන් ගන්න සූදානමක් තියෙනවා. මොකද තව දවස් තියෙනවනේ මේ අවුරුද්ද ඉවර වෙන්න. ඒ නිසා පුතාලට හොඳ ප්‍රශ්න පත්‍ර පොත් පේපර්ස් හදන ගමන් තමයි ඒක අපි කරන්න ප්ලෑන් කරලා තියෙන්නේ. හරිනේ? හොඳට මතක තියාගන්න පුතාලා 10 වසරට යන්නේ පළවෙනි පාඩම් 6 ආවරණය වෙන විදියට ඉතාමත්ම කොහෙන්වත් නොලැබිච්ච ආකාරයේ ප්‍රශ්න පත්‍ර පොතක් පුතාලට දෙනවා. ඒ පොත අපි පුරා මාසයක් තිස්සේ විශේෂයෙන්ම නොවැම්බර් මාසේ බලාපොරොත්තු වෙන මේ පොත සම්පූර්ණයෙන්ම පුතාලට දින 4ක කාලය වෙන් කරගෙන ඒ ටික කවර් කරලා අපි කෙලින්ම පුතාලා 10 අවසර පටන් ගන්නවා දෙසැම්බර් පළවෙනි සතියේ. ඒ නිසා ඒ විදිහට තමයි අපි ප්ලෑන් කරලා තියෙන්නේ. ඒ නිසා ඉවසාගෙන සිටින්න පරිස්සමෙන් මේ දින. අපි එනම් ලියමු ලංකාව පළාත් පහකට බෙදීම. ඒ යටතේ ලියා ගන්න. ලංකාව පළාත් පහකට බෙදීම. මෙහෙම ලියා ගන්න. 1833 වර්ෂය තෙක් 1833 වර්ෂය තෙක් 1833 වර්ෂය තෙක් 33 වර්ෂයේ තෙක් පරිපාලන කටයුතු සඳහා
පරිපාලන කටයුතු සඳහා ලංකාව පළාත් රැසකට බෙදා තිබුණි. පරිපාලන කටයුතු සඳහා ලංකාව පළාත් රැසකට බෙදා තිබුණි. ලංකාව පළාත් රැසකට බෙදා තිබුණි. පළාත් රැසකට බෙදා තිබුණි. ලංකාව පළාත් රැසකට බෙදා තිබුණි. මෙලෙස පළාත් ගණන වැඩිවීම නිසා මෙලෙස පළාත් ගණන වැඩිවීම නිසා මෙලෙස පළාත් ගණන වැඩිවීම නිසා පළාත් ගණන වැඩිවීම නිසා නිලධාරීන්ගේ සහ ඔවුන්ගේ පහසුකම් වලට විශාල මුදලක් දැරීමට සිදුවිය. පහසුකම් වලට විශාල මුදලක් දැරීමට සිදුවිය. මේ නිසා රජයේ වියදම ඉහළ යන බව පෙන්වා දුන් කෝල්බ්‍රුක් කොමිසම වියදම් අවම කිරීම පිණිස රට පරිපාලන ඒකක පහකට වෙන්කර ඒ සඳහා පාලන මධ්‍යස්ථාන පහක් පිහිටුවීමට යෝජනා කළේය. එතකොට දැන් ඔතන තියෙනවා පුතාලගේ ටියුට් එකේ උදාහරණ කියලා. මේ උදාහරණ කියලා තියෙනවා ටියුට් එකේ පළාත පරිපාලන මධ්‍යස්ථාන. ටියුට් එක නැති ළමයි කොලේක ලියාගන්න.
ටියුට් එක්කම මේ වැඩේ කරනවා. දැන් ගොඩක් වෙලාවට මගේ ඉතිහාසයේ පන්තියේ මම පුතාලා දන්නවා අපි ඉගෙන ක්ලාස් ෆීස් ගෙවන්න නැති ළමයි අයින් කරන්නේ. සියලුම ළමයින්ට පන්තිය බලන්න පුළුවන්. නමුත් ළමයි ටියුට් එක ගන්නවා. ටියුට් එක ගන්නේ අපි ටියුට් එක්ක යන්නේ. ඒක හොඳට පැහැදිලිව අවබෝධ කරගන්න. ටියුට් එක්ක යන්නේ. ටියුට් එක්ක යනකොට ටියුට් එක නැති වුණොත් ප්‍රශ්නයක් වෙනවා. දැන් මේ පාඩමේ නම් මහ ලොකු දේවල් නැහැ. ඊළඟ පාඩමේ මහ ලොකු දේවල් තියෙනවා. අවසානයේට දෙන අර පාඩම් 6ට සම්බන්ධ දැවැන්ත ප්‍රශ්න පත්‍ර පොතේ ලොකු දේවල් තියෙනවා. එතකොට ඒක තිබියේ. ඒ නිසා මේ පැහැදිලිවම මම PDF සමහර අයට දුන්නා. නමුත් ඒ පොත වගේ දේවල් නම් PDF දෙන්න දෙයක් නැහැ. කොහොම හරි ලබා ගන්න. දුර ළමයින්ටත් ඒවා දෙන්න මම කටයුතු කරන්නම්. එතකොට ඒව ලබාගෙන වැඩ කටයුතු හරියට පිළිවෙලකට කරගෙන යනවා. ඒකත් මතක තියාගන්න. ටියුට් එක අනිවාර්ය බව මතක තියාගන්න. පුතාලා කොලේක ලියාගත්තොත් මේ ටික කොල ටික නැති වෙනවා පාඩම නැති වෙනවා. ඒ නිසා මට ඕන කරන්නේ කොහොම හරි මේ වැඩසටහන මේ ඉතිහාසයේ පන්තිය හරියට කරන්න. ඒක හොඳට මතක තියාගන්න. ඒකට ඔබගේ සහයෝගය අවශ්‍යයි. හරි. දැන් මෙතන පළාත එක පෑනකින් ලියා ගන්න. පරිපාලන මධ්‍යස්ථාන තව පෑනකින් ලියා ගන්න. උතුර දකුණ නැගෙනහිර බස්නාහිර මධ්‍යම යාපනය පේනවනේ යාපනය ගාල්ල ත්‍රිකුණාමලය කොළඹ මහනුවර යාපනයේ උතුර ගාල්ලේ දකුණ ත්‍රිකුණාමලය නැගෙනහිර බස්නාහිර තියෙන කොළඹ මධ්‍යම මහනුවර මම දෙපැත්ත මාරු කරලා ලියලා පුතාලම ලියා ගන්න හරියට. අර පළාතට ලියා ගන්න උතුර දකුණ නැගෙනහිර බස්නාහිර මධ්‍යම මධ්‍යස්ථානයේ යාපනයේ ගාල්ල අනේ ටික. හරි දැන් අපි මේ කතා කරගෙන යන්නේ පුතේ ලංකා පළාත් පහකට බෙදීම කියන මාතෘකාව. දැන් ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තවත් අලුත් මාතෘකාවකට යන්න. මේ මාතෘකාව තමයි හොඳට මේ කරුකාරණා පිළිබඳව අවබෝධය තියාගන්න, මතක තියාගන්න මේවා අපි ගොඩාක් වෙලාවට උදාහරණයක් එක්ක සාකච්ඡා කරන්නේ 11 ශ්‍රේණියේ. නමුත් 11 ශ්‍රේණිය කියලා කියන්නේ උදාහරණ දන්නවා 11 වසරට මේවා තියෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් උදාහරණ 11 වසරට මේවා තිබුණාට උදාහරණ දැන් සිට මේවා මතක තබා ගත්තොත් උදාහරණ ගොඩක් පහසු වෙනවා පුතේ. උදාහරණ ගොඩක් පහසු වෙනවා තමන්ගේ වැඩ කටයුතු ටික ඉස්සරහට හරියට පාප්ත වෙනවා. ඒ නිසා මේ කියන කරුණු කාරණා ටික හොඳට
පැහැදිලිව අවබෝධ කරගන්න කියන එක මතක් කරගන්න කියන එක නැවතත් මම පැහැදිලි කරනවා. ඊළඟ මාතෘකාවට අපි යනවා අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අහුසු කිරීම. මාතෘකාව තමයි අනිවාර්ය සේවා මොකද ආගන්න රාජකාරී ක්‍රමය. මේක අහලා තියෙනවා. අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අහලා තියෙනවා. මේක අමෝසි කරන එක තමයි දැන් කියන්නේ. අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අහෝසි කිරීම. දැන් මොකක්ද අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය? දැන් පුතාලා අහලා රටේ වැඩිහිටි පිරිමි. දැන් වැඩිහිටි පිරිමි විදියට සැලකෙන්නේ අවුරුදු 18ට වැඩි. අවුරුදු 18ට වැඩි. කට්ටිය අපි හඳුන්වනවා වැඩිහිටි පිරිමි විදියට. දැන් එතකොට අවුරුදු 18ට වඩා වැඩි වැඩිහිටි පිරිමි සියලු දෙනා අවුරුද්දට නිශ්චිත වූ දින ගණනක් රජයට නොමිලේ තමන්ගේ සේවාව සපයනවා. ගම් සභාව හරහා තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. අවුරුදු 18ට වඩා වැඩි ලංකාවේ වැඩිහිටි පිරිමි සියලු දෙනා රජයට නොමිලේ තමන්ගේ සේවය සපයනවා. දැන් එතකොට ඔය පාරවල් හදනවා, වැව්වමුණු හදනවා, ඒ වගේ කටයුතු වලට තමයි මේ ශ්‍රමය යොදාගන්නේ. දැන් එතකොට අතීතයේදී රාජකාරී පොදු කටයුතු වලට රටවැසියන්ගේ ශ්‍රමය සපයා ගන්න භාවිතා කළේ මේ ක්‍රමවේද. දැන් එතකොට මේ ජීවත් වෙච්ච මිනිස්සු ජීවත් වෙච්ච මම කිව්වා ප්‍රදේශවල වැව්වමුණු මේ පාරවල් ප්‍රතිසංස්කරණය කිරීම වගේ දේවල් කරා. මේක බ්‍රිතාන්‍යයෙන් හිතුවා පෞද්ගලික ශ්‍රම සංචලතාවයට එහෙම නැත්නම් රට දියුණු කරන්න මේ යල් පැන ගිය ක්‍රමවේදය ගැලපෙන්නේ නැහැ. මොකද මේ බ්‍රිතාන්‍යයෙන් රටේ මෙහෙම දෙයක් තිබුණේ නැහැ. බ්‍රිතාන්‍යයෙන් රටේ මෙහෙම දෙයක් තිබුණේ නැහැ. ඒ නිසා බ්‍රිතාන්‍යයෙන් කල්පනා කරා මේ නොමිලේ වැඩ ගැනීම මේ ලෝකය ඉදිරියට යාමත් එක්ක ගැලපෙන්නේ නැහැ. ඒ නිසා වහාම බ්‍රිතාන්‍යය තීරණය කරා මේ ක්‍රමවේදය නැති කළා. එතකොට අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය නැති කරලා දාලා ඒ වෙනුවට හඳුන්වලා දුන්නා යම් කිසි පුද්ගලයෙක් සේවය සැපයුවොත් ඒකට වැටුපක් දෙන්න. දැන් අද කාලේ පුතේ වැටුපක් නැතිව මොකක්වත් කරගන්න බැරි තත්යකට ඇවිල්ලා තියෙනවා. එතකොට 1933 කෝල්බ්රුක් හඳුන්වලා දීපු මේ ක්‍රමවේදය 2021 අද දක්වා අනාගතේ මේ කවදා හරි මේ ලෝක විනාශ වෙනකම් හරි මේ අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අහෝසි කරපු තියෙනවා. ඒ කියන්නේ යම් කිසි පුද්ගලයෙක් සේවය සපයනවා නම් ඔහුට අනිවාර්යෙන් වැටුපක් දී. එතකොට මේ ක්‍රමවේදය හඳුන්වලා දුන්නේ කෝල්බ්රුක් ආණ්ඩු ක්‍රමය. පැහැදිලිනේ? හරි. වෙනද නම් ඔව් කියනවා නේ අද ඔව් කිව්වට මට ඇහෙන්නේ නැහැ. මොකද අපිට පන්තියනේ කොහොම හරි කරගන්න ඕන. ඒ නිසා තමයි අපි මේ විදිහට කරන්නේ. මොකද මේ පන්ති යන වෙලාවේ මම ගෙදර නැහැ. ඉතින් ඒ නිසා තමයි මේක රෙකෝඩ් කරලා පුතාලට මේ කාලය තුල පන්තිය වෙනදා සුපුරුදු විදියට බලන්න අවස්ථාව සලසලා දුන්නේ. හරිනේ? හරි. අපි මේක ලියමු. ලියන අතරේ තවත් පොඩි දැනුවත් කිරීමක් කරන්න අවශ්‍යයි. මොකද දැන් පාඩම ඉවර වෙනවා නේ. ගොඩක් පාඩම ඉවර වෙනවා. එතකොට අපිට ඊළඟ දවසට කරන්න, ඒ කියන්නේ පාඩම ඉවරයි කියලා කියන්නේ අපි ප්‍රශ්න පත්‍ර පොත ඉවර කරා. මතකද? එතකොට මේ තව ප්‍රශ්න පත්‍ර පොතක් පුතාට ලැබෙන්න තියෙනවා. සැප්තැම්බර් මාසයට අදාළ. මේ පාඩමත් එක්ක යන්න ඕන. ඉතින් ඒක පුතාට ලබා දෙන්න අවශ්‍ය කටයුතු අපි වෙන විට සලසලා තියෙනවා. සැප්තැම්බර් මාසයට අදාළ නිබන්ධනය. එතකොට දැන් ලබන සතිය වෙනකොට පුතාලට ඒක ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. ඒකට හේතුව තමයි 6 වෙනිදා පුතාලා දන්නවා මේ රට විවෘත කරාවිද නැද්ද කියලා අපි දන්නේ නැහැ. විවෘත කරොත් අදාළ ආයතනවල නිබන්ධනය තියෙනවා. විවෘත කරොත් අදාළ ආයතනවල නිබන්ධනය තියෙනවා. විවෘත නොකරොත් මොකද අහගෙන ඉන්නේ? විවෘත නොකරොත් ඔබේ ගෲප් එකට මම දානවා PDF. ඔබගේ PDF එක ගන්න Google form එකක්. ඔබගේ group වලට මම Google form එකක් දානවා. ඒ Google form එකේ විස්තර හරියට පුරවන්න. ඔබේ නම, විපිනේ, වැඩ කරන ටෙලිෆෝන් නම්බර් එක, ඒ ටික පුරවන්න. එතකොට ඔබට ගෙදරටම නිබන්ධනය ලැබෙයි. සැප්තැම්බර් මාසයට අදාළ නිබන්ධනය. ඔබට එතකොට මාන්තික ආස්තු ගෙවලා ඒ නිබන්ධනය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව සතුටින් ඔබට දැනුම් දෙන්න අත්‍යවශ්‍ය කාරණාවක් තියෙනවා. ඒ කාරණාව දැනුම් දී යුතුමයි.
ඔබට මගේ පන්තියේ දැන් ගොඩක් වෙලාවට දැන් උදාහරණයක් විදිහට ගත්තොත් සමහර වෙලාවට ඩිලිවරි ගාස්තු ඔබට ගෙවන්න සිද්ධ වෙන්න ඇති. ඉතින් ඒක අපි කළමනාකරණය කරලා මම තීරණය කරා ඔබට මාගේ නිබන්ධන පෞද්ගලිකව ඔබගේ ගෙදරට ආවොත් මේ මම විතරක් මගේ නිබන්ධනය ඔබේ ගෙදරට ආවොත් ඔබෙන් කිසිදු මුදලක් අය කරගන්නේ නැතුව ඔබට ඒ පහසුකම් සලස්වා දෙන්න. උදාහරණයක් විදිහට ඉතිහාසයේ පන්තියට ඔබ රුපියල් 600ක මුදලක් ගෙවනවා. නේ මම මේ කියන්නේ මුදුව සහ යක්කලමුල වගේ ප්‍රදේශවල සමාජීකේ මම හිතන්නේ 700යි. ඒකම 700 හෝ 600ක මුදල. එතකොට ඔබ ගෙවන්න ඕනේ මේ මුදල විතරයි. පුරේ ගාස්තු ගෙවන්න අවශ්‍ය නැහැ. මොකද මම මගේ ළමයින්ට ගොඩක් පහසුකම් දෙනවා. මට එහෙම ගන්න හිතෙන්නේ නැහැ. ඔබ මේ දවස්වල ඔබ දන්නවා අම්මලා තාත්තලා මේ බොහොම අමාරුවෙන් ජීවත් වෙනවා අපිට ඒක තේරෙනවා. ඒ නිසා ක්ලාස් ෆීස් එක තව රුපියල් 100ක් 150ක් වැඩි වෙනවා කියන්නේ ඒක ලොකු ප්‍රශ්නයක් වෙයි. මම ඒ නිසා තීරණය කරා ඩිලිවරි ගාස්තු ෆ්‍රී කරලා ඔබට නිබන්ධන සපයලා දෙන්න. එතකොට ඔබගේ නිබන්ධන කට්ටලේ ගෙදරටම ලැබෙයි. ඔබට තියෙන්නේ ක්ලාස් ෆීස් එක දීලා කාඩ් එකක් ඔබට ලැබෙයි. ඒකත් ලබාගෙන නිබන්ධන ලබා ගන්න. පැහැදිලිනේ? මේ විදිහට තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. අපි ඒක ලබන සතිය ඇතුළත සමුදාසික අපි බලාපොරොත්තු වෙනවා. සමුදායෙන් පස්සේ තත්ත්වය බලලා ඔබට ඒක ලබා දෙන්න. හරිනේ? ඒ ගැන අවධානය යොමු කරන්න. දැන් රටේ තියෙන තත්ත්වයේ හැටියට ඔබට හිතෙන්න පුළුවන් මම හොරෙන් ගිහිල්ලා අතනින් ගන්නවා එන්න බෑ. මේක සංචරණ සීමා නෙවෙයි. මේක ඇඳිරි නීතිය. හොඳට මතක තියාගන්න. සංචරණ ඇඳිරි නීතිය මේ කියන්නේ නිරෝධායන ඇඳිරි නීතිය තියෙන්නේ. අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔබ මගේ නිබන්ධනයක් අරගෙන පාර ගිහිල්ලා අත්අඩංගුවටපත් වුණොත් ඒක මටත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද අන්න අර සර්ගේ සර් මෙහෙම නිබන්ධන බෙදලා තියෙනවා. එහෙම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබටත් හොඳයි මටත් හොඳයි. මේ විදිහට අපි පිළිගත්තු විදිහට නීතිමය විදිහට මේ පාස් තියෙන ඩිලිවරි සේවාවක් ඔස්සේ ඔබට ඒ කටයුතු සලස්වන්න අපි සූදානම් වෙලා තියෙනවා. මොකද හොරා පොලිස් කළා නිබන්ධන ලබා ගන්නට වඩා විධිමත්ව නිබන්ධන ලබා ගන්න එක ඔබට වටිනවා. ඔබට කියන්න දෙයක් නැහැ. ඔබට පූරේ ගාස්තු ගෙවන්න අවශ්‍ය නැහැ. ඔබට තියෙන්නේ අර පන්තියට ගිහිල්ලා ගෙවනවා වගේ ඔබට ඒක ලබා ගන්න. ඔබට පහසුයි. ඔබේ අම්මලා තාත්තලා පහසුයි. ඒ නිසා ඒක ආරක්ෂිතව ලබා ගන්න කියන ඉල්ලීම කරනවා පැක්කල්ලි. හරිනේ? හරි. දැන් ඒක මතක තියාගන්න. දැන් අපි ලියාගමු. අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අහෝසු කිරීම. යටතේ ලියාගන්න. මාතෘකාව අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අහෝසු කිරීම යටතේ ලියාගන්න. රටේ වැඩිහිටි පිරිමි සියලු දෙනා 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 වසරකට නියමිත වූ දින ගණනක් රටේ වැඩිහිටි පිරිමි සියලු දෙනා රටේ වැඩිහිටි පිරිමි සියලු දෙනා අවුරුද්දට නිශ්චිත වූ දින ගණනක් අවුරුද්දට නිශ්චිත වූ දින ගණනක් නිශ්චිත වූ දින ගණනක් රජයට නොමිලේ සේවා සැපයේ යුතුය. 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 සේවා සැපයේ යුතුය. අතීතයේදී රජයේ පොදු කටයුතු සඳහා අතීතයේදී රජයේ පොදු කටයුතු සඳහා අතීතයේදී රජයේ පොදු කටයුතු සඳහා වරහන් ඇතුළේ ලියා ගන්න. අතීතයේදී රජයේ පොදු කටයුතු සඳහා කියලා වරහන් ඇතුළේ ලියා ගන්න. වැව්වමුණු ඇලවේලි පාරවල් ආදී ප්‍රතිසංස්කරණ කටයුතු
වැව්වමුණු ඇලවේලි පාරවල් ආදී ප්‍රතිසංස්කරණ කටයුතු වරාම් වාහන හරිනේ වරාම් වාහන එතකොට ඊළඟට ලියා ගන්න ශ්‍රමය ලබා ගැනීමට මෙම රාජකාරී ක්‍රමය යොදා ගන්න මෙම රාජකාරී ක්‍රමය යොදා ගන්න මෙම රාජකාරී ක්‍රමය යොදාගත්හ මෙම රාජකාරී ක්‍රමය යොදාගත් එතෙන්ටම ලියන්න මෙම ක්‍රමය රටේ දියුණුවට නොගැලපෙන බව 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 නොගැලපෙන බව අවබෝධ කරගත් කෝල්බ්රුක් කොමිසම මෙම ක්‍රමය රටේ දියුණුවට නොගැලපෙන බව අවබෝධ කරගත් කෝල්බ්රුක් කොමිසම ඉඩ නැතුණාට කමන්නේ ලියා ගන්න කොහෙන් හරි කෝල්බ්රුක් කොමිසම මෙම ක්‍රමය අහෝසි කොට මෙම ක්‍රමය අහෝසි කොට මෙම ක්‍රමය අහෝසි කොට මෙම ක්‍රමය අහෝසි කොට මුදලට සේවා සැපයීමේ ක්‍රමවේදයක් මුදලට සේවා සැපයීමේ ක්‍රමවේදයක් මුදලට සේවා සැපයීමේ ක්‍රමවේදයක් හඳුන්වා දෙන ලදී මුදලට සේවා සැපයීමේ ක්‍රමවේදයක් හඳුන්වා දෙන ලදී දැන් එතකොට අපි ඊළඟ කාරණාවක් කතා කරා අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අහෝසි කිරීම කියන කාරණාව ගැන අපි කතා කරා. අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුතේ ඉංග්‍රීසි අධ්‍යාපනයේ ව්‍යාපෘති. මාතෘකාව තමයි ඉංග්‍රීසි අධ්‍යාපනය ව්‍යාප්ත කිරීම. උඩට ආගෙන ඉන්නේ අපේ රටේ දේශපාලනය ගැන කතා කරා. එතකොට මේ දේශපාලනය ගැන තියෙන කරුණු කාරණා ඔබ හරියට නිවැරදිව ඉගෙන ගැනීම ඉතා වැදගත් බව කරුණාවෙන් සලකන්න. මේ දේශපාලනික තොරතුරු ඔබ නිවැරදි ලෙස ඉගෙන ගත යුතුයි. එය ඉගෙන නොගැනීම ඔබට සමාව දෙන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. මොකද මේවා අපි උපදේශක මරණය දක්වා මේ කියන කරුණු කාරණා ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගත යුතුයි. ඔබ ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්, ඔබ ගුරුවරයෙක් වෙන්න පුළුවන්, ඔබ වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. ඔබ වෙනත් ශ්‍රේෂ්ඨ නිලන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ එතෙන්දී ඉතිහාසය රටේ ඉතිහාසය හරියට ඉගෙනගෙන තියෙනවා. ඉතිහාසය ඉගෙන ගන්න නැති එක පැවැත්මක් නෙවෙයි. හොඳට මතක තියාගන්න. කවුරු හරි කියනවා ඉතිහාසයේ වැඩක් නැහැ. ඔක ඉගෙනගෙන මොනව කරන්නද කියලා ඒ කියන කෙනාගේ ඉතිහාසය මොකක් කරා උලක් තියෙනවා. ඒ කියන කෙනාගේ ඉතිහාසය මොකක් කරා උලක් තියෙනවා. ඒ නිසා පුතාලා ඒවා ගැන හිතන්න. මේ ඉගෙන ගන්න කෙටි කාලේ නේ තව අවුරුදු දෙකමාරක් අපේ ඉතිහාසය ඉගෙන ගන්න තියෙනවා. ඉතින් ඒ නිසා ඒක හරියට ඉගෙන ගන්න. ඉංග්‍රීසි අධ්‍යාපනයේ ව්‍යාප්ත කිරීම. පුතාලා දන්නවා මේ වන විට ඉංග්‍රීසි අධ්‍යාපනයේ තියෙන ඉල්ලුම්. ඉංග්‍රීසි අධ්‍යාපනය ඉංග්‍රීසි කියන එක සමාජ අවශ්‍යතාවයක් බවට පත් වෙලා තියෙනවා. එතෙන්දී කෝල්බ්රුක් පැමිණි අවධිය වන විට පුතාලා දන්නවා ආණ්ඩුවේ වියදම විශාල වශයෙන් ඉහළ යන්න තුඩු දුන්නු ප්‍රධාන හේතුවක් තමයි මේක. වියදම් ඉහළ යන්න තුඩු දුන්නු ප්‍රධාන හේතුවක්. මොකද අපේ රටේ ඉංග්‍රීසි භාෂාව දන්නා හිටියේ නැහැ. ඒ නිසා බ්‍රිතාන්‍යයට සිද්ධ වුණා මුල් කාලේ ඉංග්‍රීසි භාෂාව ලංකාවේ පරිපාලන කටයුතු මෙහෙවන්න විදේශිකයන් ලංකාවට. එතකොට විදේශිකයන් ලංකාවට ගෙනාම උන්ට පුහුණුවක් දීලා උන්ට වැටුම් ගෙවලා නවාතැන් පහසුකම් දෙන්න සිද්ධ වුණා. නමුත් බ්‍රිතාන්‍යයෙන් කල්පනා කරා
විදේශිකයින් ගෙන්නන්නේ නැතුව ඔවුන්ට දෙන ඉහළ වැටුප් වෙනුවට අවම වැටුප් දීලා අපේ රටේ පිරිසක් මේ කාර්යයන්ට පුහුණු කරා. එතකොට මේ විදිහට අපේ රටේ පරිපාලන කටයුතු වලට දේශීය නිලධාරීන් පුහුණු කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වලා දුන්නා. එතෙන්දී ඉංග්‍රීසි භාෂාව ඒ දේශීය පරිපාලන කටයුතු වල නියැලෙන පුද්ගලයින්ට අත්‍යවශ්‍ය කාරණාවක් වුණ නිසා අපේ රටේ ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය භාෂාවක් කියලා ගත්තා. ඉහළට යන්න ඕන නම් රජයේ ඉහළ තනතුරු ලබන්න නම් ඉංග්‍රීසි භාෂාව අනිවාර්යයි. මම නම් කියන්නේ ඕ ලෙවල් වලටත් ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කරනවා නම් ගොඩක් හොඳයි. අඩු ගානේ S එකක්වත් තිබිය යුතුයි A level කරා. ඒක ගොඩක් හොඳ දෙයක්. දැන් විශ්වවිද්‍යාලයට ගියහම නම් ඩිග්‍රිය දෙන්නේ නැහැ ඉංග්‍රීසි නැත්තම්. එක එක සෙමෙස්ටර් වල තියෙනවා එක්සෑම්. ඒ එක්සෑම් වලදී ඉංග්‍රීසි භාෂාව පාස් වෙනවා. ඉංග්‍රීසි භාෂාව ෆේල් වෙනවා නම් එයාට නැවතත් විභාග ලියන්න සිද්ධ වෙනවා. මෙහෙම ක්‍රමවේදයක් ඕ ලෙවල් වලටත් එනවා නම් මම හිතන්නේ ගොඩක් හොඳයි. එතකොට ඉංග්‍රීසි වලටත් පුතාලා උනන්දු වෙන ප්‍රවණතාවයක් තියෙනවා. මොකද අපි නැත්තම් සුද්දෙක් කවිලා කතා කරොත් අපිට දුවන්න වෙන්නේ නේ. යස් නෝ කියන්නත් ඉංග්‍රීසි තේරෙන්න ඕන. ඒ නිසා අපිට අනාගතේ පුතාලා රැකියාවක් කරන කාලේ ඉංග්‍රීසි නැතුව මොකක්වත් කරන්න බැරි වෙයි. ඒක නිසා හරියට ඉංග්‍රීසි ඉගෙන ගන්න කියන පණිවිඩය දෙනවා. හරි. අපි නම් ලියමු ඉංග්‍රීසි අධ්‍යාපනයේ ව්‍යාප්ත කිරීම කියන මාතෘකාව යටතේ ලියා ගන්න. කෝල්බ්‍රුක් මාතෘකාව තමයි ඉංග්‍රීසි අධ්‍යාපනයේ ව්‍යාප්ත. ඒ යටතේ ලියා ගන්න. කෝල්බ්‍රුක් පැමිණි අවධිය වන විට 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 ආණ්ඩුවේ වියදම් ඉහළ යාමට ආණ්ඩුවේ වියදම් ඉහළ යාමට ආණ්ඩුවේ වියදම් ඉහළ යාමට තුඩුදුන් ප්‍රධාන හේතුවක් වූයේ. කෝල්බ්‍රුක් පැමිණි අවධිය වන විට ආණ්ඩුවේ වියදම් ඉහළ යාමට තුඩුදුන් ආණ්ඩුවේ වියදම් ඉහළ යාමට තුඩුදුන් ප්‍රධාන හේතුවක් වූයේ ප්‍රධාන හේතුවක් වූයේ ප්‍රධාන හේතුවක් වූයේ මෙරට පරිපාලන කටයුතු වලට අවශ්‍ය 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 නිලධාරීන් යුරෝපයෙන් ගෙන්වා ගැනීමයි. මෙරට පරිපාලන කටයුතු වලට අවශ්‍ය නිලධාරීන් යුරෝපයෙන් ගෙන්වා ගැනීමයි. යුරෝපයෙන් ගෙන්වා ගැනීමයි. ඔවුන්ගේ වැටුප් නවාතැන් පහසුකම් ඔවුන්ගේ වැටුප් නවාතැන් පහසුකම් ඔවුන්ගේ වැටුප් නවාතැන් පහසුකම් සහ වෙනත් සේවා ලබා දීමට රජයට විශාල මුදලක් අවශ්‍ය විය. රජයට විශාල මුදලක් අවශ්‍ය විය. රජයට විශාල මුදලක් අවශ්‍ය විය. මේ නිසා වියදම් අවම කිරීම පිණිස
මේ නිසා වියදම් අවම කිරීම පිණිස වියදම් අවම කිරීම පිණිස වියදම් අවම කිරීම පිණිස දේශීය නිලධාරීන් පුහුණු කොට දේශීය නිලධාරීන් පුහුණු කොට දේශීය නිලධාරීන් පුහුණු කොට දේශීය නිලධාරීන් පුහුණු කොට ඉංග්‍රීසි අධ්‍යාපනය අනිවාර්ය කිරීමේ ප්‍රතිපත්තියක් ඉංග්‍රීසි අධ්‍යාපනය අනිවාර්ය කිරීමේ ප්‍රතිපත්තියක් ඉංග්‍රීසි අධ්‍යාපනය අනිවාර්ය කිරීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන ලදී. ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කිරීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන ලදී. අනිවාර්ය කිරීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන ලදී. හරි. දැන් එතකොට පුතාලා දැන් අවබෝධයක් තියෙන්න ඕන ඇයි ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කරන්නේ. එතකොට ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කිරීමේ ප්‍රතිපත්තිය තුල අපේ රටේ පරිපාලන ශාස්ත්‍රයට සම්බන්ධ වූ අයට ඉංග්‍රීසි භාෂා දැනුම නොමැතිව ඒ අදාළ කාර්යභාරයන් සිදු කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. හරි. දැන් අපි ඊළඟ කාරණාවට යනවා පුතේ. ශ්‍රී ලාංකීය උද්ඝෝෂණ මාතෘකාව. මාතෘකාව තමයි ශ්‍රී ලාංකීය උද්ඝෝෂණ. මාතෘකාව තමයි ශ්‍රී ලාංකීය උද්ඝෝෂණ. දැන් උද්ඝෝෂණ ව්‍යාපාර පුතාලා දැකලා නේ. දැන් මේ දවස්වල ගොඩක් ජනප්‍රියම උද්ඝෝෂණ ව්‍යාපාර තමයි මේ ගුරු පාත්‍රම උද්ඝෝෂණ ව්‍යාපාර. පුතාලා මතකද? විවිධ උද්ඝෝෂණ ව්‍යාපාර දෙනවා. එතකොට උද්ඝෝෂණ ව්‍යාපාරයක් කරන්න යම්කිසි ඉල්ලීමක් විනා. විශ්වවිද්‍යාල සිසුන් අපි මතකයි අපිත් උද්ඝෝෂණ ව්‍යාපාර වලට ගියා. නේ? ඔය මාපොළ වැඩි කරන්න, ශිෂ්‍යාධාර වැඩි කරන්න නේ. අපිට මෙන්න මෙහෙම පාසුවක් දෙන්න නේ. දියව් කීකී යනවා නේ. කඳුළු ගෑස් ප්‍රහාර පවා ඒවා අත්දැකීම්. කඳුළු ගෑස් වලට අපි ලක් වෙලා තියෙනවා. අත්දැකීම්. ඒවා අපි කියන්න තියෙනනේ අපි මෙහෙම ගියා ස්ට්‍රයික් එකට ගියා අපිට කඳුළු ගෑස් වැදුනා මේ අපි දිව්වා වතුර ප්‍රහාර එල්ල කරා ඒවා අපිට පොඩි ඒ කොවිඩ් කාලේ නෙවෙයි කොවිඩ් තිබ්බේ නැහැ නේද එතකොට මේ කාලේ උද්ඝෝෂණ ගැන මම කතා කරන්නේ නැහැ හරි දැන් එතකොට 1933 මේ කෝල්බෘක් ප්‍රතිශාස්ත්‍රන ක්‍රියාත්මක වීමත් සමග ක්‍රියාත්මක වීමෙන් පස්සේ ආණ්ඩු ක්‍රමයේ යම් වෙනසක් ඇති කිරීම සඳහා මේ තියෙන ආණ්ඩුව ක්‍රමවල යම් වෙනසක් ඇති කිරීම සඳහා උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කරා. ඒ උද්ඝෝෂණ මාලාවේ පෙරමුණ ගත්තේ මෙන්න මේ අය. යුරෝපීයයන්. එතකොට පුතේ ඔන්න මතක තියාගන්න දැන් අපේ රටේ තියෙන මේ කෝල්බෘක් ආණ්ඩු ක්‍රමයේ තියෙන යම් දේවල් වෙනස් කරන්න ඕන කියලා මුලින්ම ඉල්ලීම් කරේ මුලින්ම උද්ඝෝෂණ කරේ මෙන්න මේ යුරෝපානු ජාතිය. එයි එහෙම කරේ කියලා අපි බලමු. දැන් යුරෝපානු ජාතීන් නිලලත් පැත්තේ 9ක් හිටියා. අනිත් පැත්තේ නිල නොලත් පැත්තේ 6ක් හිටියා. එතන අති බහුතර ප්‍රමාණයක් නිල නොලත් අය නෙවෙයි හිටියේ. යුරෝපානුවන් නෙවෙයි හිටියේ. නමුත් යුරෝපානුවන්ම ඉල්ලීම් කරා මේ ව්‍යවස්ථාදායකය තව වැඩි කරන්න. බලතල පුළුල් කරන්න. ඒ මොකද කියලා අපි බලමු. දැන් ගොඩාක් වෙලාවට යුරෝපීයන්ට තිබුණනේ පොතේ මෙන්න මේවා වතු වගාව මේ වතු වගා කටයුතු සඳහා යුරෝපීයන්ට විශේෂයෙන් උඩරට ප්‍රදේශවල මේ වැවිලි කටයුතු වල නිරතුනේ ධනවත් කණ්ඩායම මේ ධනවත් පිරිස වල තමයි වතු වගාව මේ කෝටි ගණන් මුදල් දීලා මේ වතු මිලදී අරගෙන මේ ගොවියන් සතුව තිබිච්ච ගැමියන් සතුව තිබිච්ච හේන් වල වතු වගා කටයුතු තේ වගා වගේ දේවල් ආරම්භ කරා.
එතකොට මේ වතු පිහිටි ප්‍රදේශවල මාර්ග පහසුකම් දියුණු මට්ටමක තිබුණේ හේනට මේ වාහනයක යන්නේ නැහැ ගොවියා. ගොවියට හේනට යන වාහනයක් නැහැ මේ එදා වේල හම්බ කරගත්තු ගොවියා. නමුත් තේ වගාව ආරම්භ කරගෙන පස්සේ මේ වතු වල මේ තේ ඉඩම් වලට යන්න වාහන යන්න මාර්ග පහසුකම් තියෙනවා. ඉතින් එතකොට මේවා මෙන්න මේ භාණ්ඩ වමාරු කරන්න ඕන. නේ වතු කරේට අවශ්‍ය වෙනත් පහසුකම් සපයා ගන්න ඕන. මෙන්න මේ කාරණාවලට මුදල් ඕන. දැන් වත්තට යන පාරක් හදන්න නම් මුදල් ඕන. මේ මුදල් වෙන් කරගන්න ව්‍යවස්ථාදායක සභාවේ සමාජික කොටස වැඩි වුණොත් ඒක ලේසි රූපා. ඒ නිසා මෙන්න මේ කාරණාවන් පදනම් කරගෙන වතුවගාව තවදුරටත් ලංකාවේ ව්‍යාප්ත කිරීම කියන කාරණාව අරමුණු කොටගෙන මෙන්න මේ යුරෝපානුවන් තීරණය කරා උද්ඝෝෂණ මාලාවක් ආරම්භ. දැන් ඉතින්දී යුරෝපානු ප්‍රජාව නියෝජනය කරපු ව්‍යවස්ථාදායක සභාවට නිලනලත් සමාජිකයින් කීදෙනෙකු පත් කරා. දැන් මේ නිලනලත් සභාවට යුරෝපානුවන් 3 දෙනෙක් පත් කළ තිබුණේ ඒකට. මෙන්න මේ වතුවාකට දිනු කර ගැනීම සඳහා. දැන් එතකොට නමුත් බලතල ප්‍රමාණවත් උන්නේ මේ 3 දෙනාට කරන්න පුළුවන් දෙයක් තිබුණේ. ඒ නිසා තමයි උද්ඝෝෂණ ආරම්භ කරේ මෙය තවදුරටත් වැඩි කරන්න. ඒකේ ප්‍රතිඵල විදියට පසු ඒකේ ප්‍රතිඵල විදියට පුතේ පසු කාලීනව විශේෂයෙන්ම මෙන්න මේ යුරෝපානු ප්‍රජාව විශේෂයෙන්ම උගත් ලාංකික මධ්‍යම පන්තිය පුතාලා අහලා උගත් ලාංකීය මධ්‍යම පන්තිය තුල මේ පොන්නම්බලම් රාමනාഥන් මේ නම් මතක තියාගන්න. අහලා තියෙන්නේ පොන්නම්බලම් රාමනාഥන්, පොන්නම්බලම් අරුණාචලම්, ඊළඟට සර් ජේම්ස් පීරිස්, මෙන්න මේ කියන කණ්ඩායම් තමයි විශේෂයෙන්ම මේ ඉල්ලීම් සිදු කරන්නේ. එතකොට මේ ඉල්ලීම් වල ප්‍රතිඵල මේ මොනවද මේ ඉල්ලපු ඉල්ලීම්? එක ඉල්ලීමක් තමයි ව්‍යවස්ථාදායක සභාවේ නිලනොලත් පිරිස වැඩි කරන්න කියලා ඉල්ලීමක්. මම ඒක දිනනකොට බෝඩ් එකේ ලියන්න. ව්‍යවස්ථාදායක සභාවේ නිලනොලත් පිරිස වැඩි කරන්න කියලා ඉල්ලීමක්. ව්‍යවස්ථාදායක සභාවට ඡන්ද බලයෙන් නියෝජිතයින් පත් කරන්න කියලා ඉල්ලීමක්. ඡන්ද බලය හඳුන්වලා දුන්නේ නැහැ. අන්න එතකොට ඡන්ද බලය තිබුණේ නැහැ කෝඩ් බුක් වල. වාර්ගික නියෝජන ක්‍රමය අහෝසි කරන්න කියලා ඉල්ලීමක්. වාර්ගික නියෝජන ක්‍රමය 1933 හඳුන්වලා දුන්නානේ. සිංහල දෙමළ මුස්ලිම් මෙහෙම කියලා බෙදුවනේ. බෙදලා පස්සේ සිංහල මිනිස්සු කොටස් දෙකකට බෙදුවා. උඩ රට පහත රට. එතකොට මේක තමයි වාර්ගික නියෝජනය. මේ වාර්ගික නියෝජනය රටක ගැටුම් නැති කරන්න බලපෑවනේ. සිංහල මුස්ලිම් ගැටුම් තිබුණා. සිංහල සහ දෙමළ අතර ගැටුම් තිබුණා නේ. LDT රසවාදී සංවිධාන බිහි වුණා. ඔන්න ඔය කියන කාරණා. උඩ රට සහ පහත රට කිව්වහම සිංහලුත් කොටස් දෙකකට බෙදුවහම නිකන් හිතලා බලන්න. මේ බෙදීම තාමත් තියෙනවනේ පුතේ. මේ බෙදීම තාමත් තියෙනවා. මේව බරපතල ප්‍රශ්න. එතකොට මෙන්න මේවා අහෝසි කරන්න කියලා ඉල්ලීමක් කරා. ඒක නම් අහෝසි කරේ නෑ. අනෙකුත් කාරණා දෙක නම් ඉෂ්ට වුණා. අපි බලමු. ඉස්සෙල්ලා ලියා ගන්න ඊළඟට පටන් ගත්ත ආණ්ඩු ක්‍රමය ගැන අපිට කතා කරන්න තියෙනවා. ඒක ගැන අපි කතා කරමු මේක ලියලා. දැන් ලියා ගන්න මෙහෙම. ශ්‍රී ලාංකේය උද්ඝෝෂණ කියන මාතෘකාව යටතේ ලියා ගමු. මාතෘකාව ශ්‍රී ලාංකේය උද්ඝෝෂණ. ඒ යටතේ ලියා ගන්න. මෙහෙම ලියා ගන්න. 1933 වර්ෂයේ කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීමෙන් පසුව 1933 වර්ෂයේ කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණ 1933 වර්ෂයේ කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීමෙන් පසුව 1933 කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීමෙන් පසුව එම ආණ්ඩු ක්‍රමයේ යම් යම් වෙනස්කම්
එම ආණ්ඩු ක්‍රමේ යම් යම් වෙනස්කම් එම ආණ්ඩු ක්‍රමේ යම් යම් වෙනස්කම් එම ආණ්ඩු ක්‍රමේ යම් යම් වෙනස්කම් ඇති කර ගැනීම සඳහා යම් යම් වෙනස්කම් ඇති කර ගැනීම සඳහා ඇති කර ගැනීම සඳහා මුල්වරට උද්ඝෝෂණ ආරම්භ කළේ මුල්වරට උද්ඝෝෂණ ආරම්භ කළේ මුල්වරට උද්ඝෝෂණ ආරම්භ කළේ මෙරට සිටි යුරෝපානුවන් විසින් මෙරට සිටි යුරෝපානුවන් විසින්ය මෙරට සිටි යුරෝපානුවන් විසින් මෙරට සිටි යුරෝපානුවන් විසින්ය මෙරට සිටි යුරෝපානුවන් විසින්ය දැන් ඊළඟ තරුව ලියා ගන්න මෙම යුරෝපීයයන් වතුවගා කටයුතු සඳහා මෙම යුරෝපීයයන් වතුවගා කටයුතු සඳහා වතුවගා කටයුතු සඳහා මෙම යුරෝපීයන් වතුවගා කටයුතු සඳහා ලංකාවට පැමිණ උඩරට ප්‍රදේශවල වැවිලි කටයුතු වල නිරත වූ ධනපතියන් උඩරට ප්‍රදේශවල වැවිලි කටයුතු වල නිරත වූ ධනපතියන් විය වැවිලි කටයුතු වල නිරත වූ ධනපතියන් වැවිලි කටයුතු වල නිරත වූ ධනපතියන් ඔවුන්ගේ වතු පිහිටි ප්‍රදේශවල මාර්ග පහසුකම් දියුණු කර ගැනීම තැපැල් හා පණිවිඩ හුවමාරු පහසුකම් ඇති කර ගැනීම තැපැල් හා පණිවිඩ හුවමාරු පහසුකම් ඇති කර ගැනීමට උත්සාහ කළහ ඔය තරුවක් තියෙන තරුව කපලා ලියන්න තරුවක් තියෙනවා ඒ කපලා ලියන්න ඒ සඳහා තරුවක් තියෙන කපලා ලියන්න ඒ සඳහා විවස්ථාදායකය මගින්
ඒ සඳහා ව්‍යවස්ථාදායකයෙක් මගින් මුදල් වෙන් කර ගැනීම ව්‍යවස්ථාදායකයෙක් මගින් මුදල් වෙන් කර ගැනීමේ අවශ්‍යතාවයක් ඉස්මතු වී. මුදල් වෙන් කර ගැනීමේ අවශ්‍යතාවයක් ඉස්මතු වී. දැන් ඊළඟ තරුවේ ලියන්න. ඊළඟ තරුවේ තරුද දාලා ලියන්න ඕන. ඊළඟ තරුවේ ලියන්න. මෙම යුරෝපීය ප්‍රජාව ඊළඟ තරුවේ ලියන්න. මෙම යුරෝපීය ප්‍රජාව නියෝජනය කිරීමට විවස්සාදායක සභාවට නිල නොලත් සාමාජිකයින් තිදෙනෙකු පත් කර තිබුණි. නමුත් බලතල ප්‍රමාණවත් නොවීම නිසා ඔවුන් උද්ඝෝෂණ ආරම්භ කරන ලදී. දැන් ඔන්න ඊළඟ තරුව හතරවෙනි පිටුව කරලා ගන්න. ඊළඟ තරුවේ ලියා ගන්න. උගත් ලාංකික මධ්‍යම පන්තිය තුල මොන රතුපෑනකින් ලියා ගන්න නම් ටික பொன்னம்பலம் ராமநாதன் பொன்னம்பலம் அருணாச்சலம் சர் ஜேம்ஸ் பீரிஸ் වඩාත් කැපී පෙනුනි.
වඩාත් කැපී පෙනුනි. මෙම උගත් ලාංකික මධ්‍යම පන්තිය විසින් 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 ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර ඇත. ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර ඇත. ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර ඇත. අපි ඉල්ලීම් ටික ලියමු. රතුබෑනකින් ලියා ගන්න. පළවෙනි එක. විවස්ථාදායක සභාවේ රතුබෑනකින් ලියා ගන්න. නිල නොලත් විවස්ථාදායක සභාවේ නිල නොලත් සමාජික පිරිස වැඩි කර ගැනීම. නිල නොලත් සමාජික පිරිස වැඩි කර ගැනීම. ඊළඟට තියෙනවා විවස් පුතා ලියා ගන්න පුළුවන් නේ. විවස්ථාදායකයට ඡන්ද බලයෙන් නියෝජිතයින් පත් කර ගැනීම. විවස්ථාදායකයට ඡන්ද බලයෙන් නියෝජිතයින් පත් කර ගැනීම. ඊළඟ එක වාර්ගික නියෝජන ක්‍රමය අහෝසි කිරීම. වාර්ගික නියෝජන ක්‍රමය අහෝසි කිරීම. මෙන්න පුතේ සර් ජේම්ස් පීරිස්ලා පොන්නම්බලම් රාමනාഥන්ලා පොන්නම්බලම් අරුණාචලම් වගේ අය මධ්‍යම පන්තිය අනුගමනය කරපු ඒ අය ඉල්ලපු ඉල්ලීම් ටික තමයි ඔය. ඔය ටික ලියා ගන්න. රතුබෑනකින් ලියා ගත්තොත් වඩාත් හොඳයි කියලා හිතෙනවා. රතුබෑනකින් ලියා ගන්න. හරියට ලියා ගන්නවා පැහැදිලි. හරියට ලියා ගන්න. කාරණා තුනයි. විවස්ථාදායක සභාවේ නිලවත් සමාජික පිරිස වැඩි කර ගැනීම, විවස්ථාදායකයට ඡන්ද බලයෙන් නියෝජිතයින් පත් කර ගැනීම, වාර්ගික නියෝජන ක්‍රම අවශ්‍ය කිරීම. හරිනේ? මේක ලියා ගන්න ඇති. අපි එහෙනම් ඊළඟ මාතෘකාවට යමු. ඊළඟ මාතෘකාව තමයි පුතේ ක්‍රූ මැකලම් ආණ්ඩු ක්‍රමය. ඊළඟ මාතෘකාව තමයි ක්‍රූ මැකලම්. 1910 ආව ක්‍රූ මැකලම්. දැන් අපි මේ අර ඉල්ලීම් කරානේ. ඒ ඉල්ලීම් වල රිසල්ට් එකක් එන්න ඕනනේ.
නේ ඒ ඉල්ලීම් වල මොනවා හරි ප්‍රතිඵලයක් එන්න ඕන. එතකොට ආපු ප්‍රතිඵල තමයි මේ. එතකොට 1910 ආණ්ඩුකාරවරයා විදියට කටයුතු කරේ හෙන්රි මැකලම්. නෝතර මතක තියාගන්න. හෙන්රි මැකලම් ආණ්ඩුකාරවරයා. ආණ්ඩුකාරවරයා හෙන්රි මැකලම්. එතකොට ක්‍රූ කියලා කියන්නේ යටත් විජිත භාර ලේකම්වරු. මෙයා ආණ්ඩුකාරවරයා. මෙයා යටත් විජිත භාර ලේකම්වරු. මේ දෙන්නගේ නම් එකතු කරලා තමයි මෙන්න මේ ආණ්ඩු ක්‍රමය ක්‍රූ මැකලම් ආණ්ඩු ක්‍රමය කියලා පත් වෙන්නේ. එතකොට ලංකා ඉතිහාසය තුල ලාංකිකයින්ට යම්කිසි වැදගත් දේවල් කීපයක් ලබා දීපු ආණ්ඩු ක්‍රමයක් විදියට ක්‍රූ මැකලම් ආණ්ඩු ක්‍රමය පෙන්වා දෙන්න පුළුවන්. දැන් පුතාලගේ අතේ තියෙනවනේ මේ. මේක මම බෝඩ් එකේ අඳින්න අවශ්‍ය නැහැ. මම බෝඩ් එකේ අඳින්නම් ඉස්සෙල්ලා. බෝඩ් එකේ අඳින්නම් පුතාලා හොඳට මේක මම කියන දේ අහගන්න. මමට බෝඩ් එකේ අඳින්න. ක්‍රූ මැකලම් ආණ්ඩු ක්‍රමය මේ ඔය. මම බලා ගන්න. සමාජික 21ක්. 15 21 වල තියෙනවා. මේක බෙදෙනවා කොටස් දෙකකට. නිලලත් නිල නොලා. නිලලත් නිල නොලා. එතකොට නිලලත් 11යි නිල නොලත් 10යි. මේ 10ත් බෙදෙනවා කොටස් දෙකකට. මේ 10ත් කොටස් දෙකකට බෙදෙනවා. ඡන්දයෙන් 4යි නාමකරණයෙන් 6යි. පුතාලගේ පොතේ තියෙනවා. මේ ඡන්දයෙන් 4 නැවත බෙදෙනවා කොටස් වල. ඡන්දයෙන් 4 නැවත බෙදෙනවා කොටස් වල. යුරෝපීයන් 2යි. හොඳට බලන්න පුතාලා නේව් එකේ තියෙනවා. යුරෝපීයන් 2යි. බර්ගර් 1යි. උගත් ලාංකික 1යි. දැන් ඔන්න හොඳට ඕක බලන්න. මම දැන් පැහැදිලි කිරීම කරන්නේ මෙන්න මේ කියන කාරණාවත් එක්ක. ඒතකොට ලංකා ඉතිහාසයේ මේ අපේ මධ්‍යම පන්තිය උගත් ලාංකික මධ්‍යම පන්තිය සිදු කරපු ඉල්ලීම් වලට සාධාරණයක් ඉටු වෙලා. බලන්න සමාජිකයෝ 21ක් දක්වා වැඩි වෙලා තියෙනවා. හොඳට බලාගෙන ඉන්න මේක තියෙනවා. එතකොට මෙතනින් නිලලත් පිරිස 11යි නිල නොලත් පිරිස 10යි. මේ නිල නොලත් 10 වාර්ෂික නියෝජන ක්‍රමයෙන් 6ක් පත් කරලා තියෙනවා නාමකරණේ. ඉතුරු 4 දෙනාගේ තියෙනවා ඡන්දයක්. දැන් අපි කිව්වා ඡන්දයෙන් නියෝජිතින් පත් කරනවා. හැබැයි මේක මේ සර්වජන ඡන්ද බලය නෙවෙයි. මේක සීමිත ඡන්ද බලය. ඒ කියන්නේ ජනගහනයේ 104කට විතරයි ඡන්ද බලය. එතෙන්දී කාන්තාවන්ට ඡන්ද බලය නැහැ. දීපල, ස්ත්‍රී පුරුෂ භාවය, අධ්‍යාපන මට්ටම අනුව තමයි ඡන්ද දාන්න සුදුසුකම් සපුරලා තිබුණේ. එතකොට හිතලා බලන්න මේ කාලේ ඡන්ද දාන්නත් පුතේ අධ්‍යාපන මට්ටමක් ඕන. ඒ කාලේ ඡන්ද දාන්න අධ්‍යාපන සුදුසුකම් ඕන. උගත් අයට විතරයි ඡන්ද දාන්න පුළුවන්. අද බලන්න ගොන්නු ඡන්ද ඉල්ලනවා. උගත් මිනිස්සු කියලා ඡන්ද දෙනවා. ගොන්නු පාර්ලිමේන්තුව යනවා. බලන්න අද සහ අතීතයේ தත්ත්වය. අතීතයේ උගත් අය ඡන්ද ඉල්ලුවා. ඒ ඡන්ද ඉල්ලන උගතුන්ට ඡන්ද දුන්නේ උගත් අය. නමුත් අද එහෙම නැහැ. ඡන්ද බූරුවෝ ඉල්ලනවා. උගත් මිනිස්සු කියලා බූරුවන්ට ඡන්ද දෙනවා. බූරුවෝ ටික පාර්ලිමේන්තුව. සියල්ල නෙවෙයි. 95ක් විතර බූරුවෝනේ. අපි කතා කරන්නේ මේ හොඳ අය ටික දෙනයි. හොඳ අයත් ඉන්නවා. හරි. දැන් එතකොට ඔන්න ඔය විදිහට තමයි මේ කාරණාව ඉදිරිපත් වෙන්නේ. සීමිත ඡන්ද බලය හඳුන්වා දීමත් ඉතා වැදගත් කොට සලකන්න ඕන. එතෙන්දී ලාංකිකයින්ට වැදගත් දෙයක් ලැබිලා තියෙනවා. හොඳට බලන්න. උගත් ලාංකික. ලාංකිකයින්ට වැදගත් දෙයක් ලැබිලා තියෙනවා පුතේ උගත් ලාංකික. දැන් මේ සටහන දෙස බලන විට අපිට පෙනී යන්නේ උගත් ලාංකිකයින් වෙනුවෙන් එක් නියෝජනයක් ලැබිලා තියෙනවා. ඒක ඉතා වැදගත්. මෙන්න මේ උගත් ලාංකික තනතුරට මුලින්ම පත් වුණේ පුතේ දෙමළ කෙනෙක්. පොට්ටම්බලම් රාමනාදන් මහත්තයා. ඒක ලංකා ඉතිහාසයේ ඉතා සුවිශේෂී වූ අවස්ථාවක් විදිහට අපිට පෙන්වා දීමේ හැකියාව තියෙනවා. එතකොට පුතේ ක්‍රූ මැකලම් ආණ්ඩු ක්‍රමය ලංකා ඉතිහාසය තුළ සැලකෙන්නේ ලාංකිකයින්ට
යම් යම් වරප්‍රසාද ලබා දීපු ආණ්ඩු ක්‍රමයක් විදියට. මේක අඩුපාඩු තිබුණා. නමුත් අපි අඩුපාඩු ගැන කතා කරනවට වඩා කතා කළ යුත්තේ මෙහි තියෙන හොඳ ගැන. හොඳ නිලලත් පැත්ත වැඩි වෙලා තියෙනවා. නෑ. නිල නොලත් පැත්ත වැඩි වෙලා තියෙනවා. සීමිත ඡන්ද බලය කියලා එකක් ඇවිල්ලා තියෙනවා. උගත් ලාංකිකයෙකුට අවස්ථාවක් දීලා තියෙනවා. මෙන්න මේ කියන කාරණා මෙතෙන්දි වඩාත් වැදගත් කොට සැලකිය යුතුයි. හරි. අපි එනම් පොතේ ලියා ගන්න. මේව ලියා ගන්න. ක්‍රූ මැකලම් ආණ්ඩු ක්‍රමය යටතේ ලියා ගන්න. 1900 ක්‍රූ මැකලම් ආණ්ඩු ක්‍රමය. ඒ යටතේ ලියා ගන්න. පළවෙනි තරුව. 1910 ලංකාවේ ආණ්ඩුකාර ධූරය දැරූ 1910 ලංකාවේ ආණ්ඩුකාර ධූරය දැරූ 1910 ලංකාවේ ආණ්ඩුකාර ධූරය දැරූ හෙන්රි මැකලම් ආණ්ඩුකාරවරයා නිර්දේශ මත යටත් විජිත භාර ලේකම් ඒ ලියලා තියෙන බෝඩ් එකේ ක්‍රූ නේද? ක්‍රූ ස්වාමිවරයා විසින් මෙම ආණ්ඩු ක්‍රමය හඳුන්වා දෙන ලදී. ක්‍රූ ස්වාමිවරයා විසින් මෙම ආණ්ඩු ක්‍රමය හඳුන්වා දෙන ලදී. මෙම ආණ්ඩු ක්‍රමය තුළින් ව්‍යවස්ථාදායක සභාවේ සමාජික පිරිස විසියක දක්වා වැඩි කර තිබුණි. මෙම ආණ්ඩු ක්‍රමය තුළින් ව්‍යවස්ථාදායක සභාවේ සමාජික පිරිස 21 දක්වා වැඩි කර තිබුණි. 21 දක්වා වැඩි කර තිබුණි. 21 දක්වා වැඩි කර තිබුණි. නිලලත් 11ක් නිල නොලත් 10ක් දක්නට ලැබුණු අතර නිලලත් 11ක් නිල නොලත් 10ක් දක්නට ලැබුණු අතර නිල නොලත් සමාජිකයින් 10 දෙනා
නිලනොලත් සමාජිකයින් 10 දෙනා නිලනොලත් සමාජිකයින් 10 දෙනා නිලනොලත් සමාජිකයින් 10 දෙනා වාර්ගික නියෝජන ක්‍රමයෙන් 6ක් සහ වාර්ගික නියෝජන ක්‍රමයෙන් 6ක් සහ වාර්ගික නියෝජන ක්‍රමයෙන් 6ක්. ඒ කියන්නේ නාමකරණය. නම් කළා. 6ක් සහ සීමිත ඡන්ද බලයෙන් 4ක්. සීමිත ඡන්ද බලයෙන් 4ක්. සීමිත ඡන්ද බලයෙන් 4ක්. සීමිත ඡන්ද බලයෙන් 4ක්. තේරීපත් විය. තේරීපත් විය. සීමිත ඡන්ද බලයෙන් 4ක් තේරීපත් විය. දගොන view එක පුතාලට පේනවා. view එක දීලා තියෙනවා. මම බෝඩ් එකේ ලියලා තියෙනවා. නිල සම්පූර්ණ සමාජික සංඛ්‍යාව 21යි. නිලනත් 11යි. නිලනත් 10යි. නිලනත් 10 සීමිත ඡන්දයෙන් 4යි. නාමකරණයෙන් 6යි. සීමිත ඡන්දයෙන් 4 නැවතත් බෙදලා තියෙනවා. යුරෝපියන් 2යි. බර්ගර් 1යි. උගත් ලාංකික 1යි. මේක මතක තියාගන්න මේ සංඛ්‍යා ටික highlight කරගන්න මේක නැති අය නිබන්ධනේ නැති අය මේක ලියා ගන්න. හරි. දැන් ලියා ගමු අවසාන තරුව. අවසානයේ තරුවක් තියෙනවා මේ තරුව ලියා ගන්න. මේක ලියපු නැති අය ඉන්නවා ලියා ගන්න කන්නවා. හරි. ඉලක්කම් ටික highlight කරගන්න. ඉලක්කම් ටික highlight කරගන්න. ඉලක්කම් ටික highlight කරගන්න. මොකද මේවා අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. 21 11 10 4 6 1 1 1 ඒවා මතක තියාගන්න යුතුයි. ඒකයි මම highlight කරගන්න කියලා කියන්නේ. දැන් අපි ලෙමු ඊළඟ තරුව. ඉහත සටහන දෙස බැලීමේදී තහවුරු වන්න. ඉහත සටහන දෙස, ඒ කියන්නේ මේක. ඉහත සටහන දෙස බැලීමේදී තහවුරු වන්නේ ඉහත සටහන දෙස බැලීමේදී තහවුරු වන්නේ උගත් ලාංකිකයින් වෙනුවෙන් ඉහත සටහන දෙස බැලීමේදී තහවුරු වන්නේ උගත් ලාංකිකයින් වෙනුවෙන් එක් නියෝජනයක් උගත් ලාංකිකයින් වෙනුවෙන් එක් නියෝජනයක් එක් නියෝජිතයෙක් තෝරා පත් කර ගැනීමට අවස්ථාව සලසා ඇති බව. එක් නියෝජිතයෙක් තෝරා ගැනීමට අවස්ථාව සලසා දී ඇති බව. මොන රතු පෑනෙන් ලියා ගන්න. ඒ අනුව ලංකා ඉතිහාසයේ මුල් වරට
උගත් ලාංකික වෙනුවෙන් එනුව ලංකා ඉතිහාසයේ මුල් වරට උගත් ලාංකික වෙනුවෙන් පත් කරන ලද්දේ උගත් ලාංකික වෙනුවෙන් පත් කරන ලද්දේ பொன்னம்பலம் ராமநாதன் மகதா பொன்னம்பலம் ராமநாதன் இறுதியாக பொன்னம்பலம் ராமநாதன் මහතාය පොන්නම්බලම් රාමනාදන් මහතා උගත් ලාංකික දැන් පුතාලට අපි දැන් අද මේ කතා කරපු මාතෘකා ටිකක් පුළුල් මාතෘකා දැන් පුතාලට පැහැදිලි වෙන්න ඕන මේ කියන කාරණා දැන් අපි කතා කරන්නේ කෝල්බ්‍රුක් මේවා මම කිව්වේ 11 අවසරටත් එනවයි කියලා කෝල්බ්‍රුක් ඒතර කෝල්බ්‍රුක් යෝජනාවේ කතා කරා ඊට පස්සේ කෝල්බ්‍රුක් යෝජනාවල තිබිච්ච ගැටලු වලට මේ ලංකාවේ මධ්‍යම පන්තිය උද්ඝෝෂණය කළ යුරෝපානුවන්ගේ ඉල්ලීම් දිනා ගැනීම සහ ඒ ලාංකීය උගත් මධ්‍යම පන්තියේ ඉල්ලීම් වලට අනුව ඊළඟට දෙවනි ආණ්ඩු ක්‍රම සැකස්ම නිර්මාණය ක්‍රමකල. ඒතකොට ඒ ඉල්ලීම් තිබුණා. ව්‍යවස්ථාදායක සභාව සමාජික වැඩි කරා නේ එකක් තිබුණානේ. නිලනවත් පිරිස වැඩි වුණා. ඊට අමතරව සීමිත ඡන්ද බලය කියලා එකක් හඳුන්වලා දුන්නා. හැබැයි ජනවාර්ගික නියෝජන ක්‍රමය නම් අහෝසි කරේ නැහැ මේ දක්වා 2021 දක්වාවත් ජනවාර්ගික නියෝජන ක්‍රමය අහෝසි කිරීමේ හැකියාවක් මේ වෙනතෙක් ඇති වෙලා නැහැ. එතකොට දැන් මෙතනින් පස්සේ පස්වෙනි පිටුවේ තියෙන්නේ ඔන්න පොඩි වැරද්දක් තියෙනවා ඒක හදාගන්න මේ මම පුතාලට අවස්ථාව දෙන්නේ. හරිනේ? මේ හතරෙන් පස්සේ පුතාලට තියෙනවා පස්වෙනි පිටුව කියලා රාජ්‍ය මණ්ඩල සභාව පිටුවීම. එතකොට මෙතන තියෙනවා හතරවෙනි පිටුවෙන් පස්සේ පස්වෙනි පිටුව රාජ්‍ය මණ්ඩල සභාව. මෙතන පුතේ පිටු දෙකක් මොකක් හරි මිස්ටේක් එකක් වෙලා තියෙනවා. එතකොට මෙතෙන්ට පුතාලා කරුණා කළා දැන් මම අද පන්ති කලින් නවත්තනවා. පැයකමාරෙන් මම අද ප්ලෑන් කරේ පැයකමාර පන්ති කරා. සහ තව පුතාලා දන්නවා පහමාර 8 10 මගේ ඊළඟ පන්තිය තියෙනවා. ඒකත් මම මේත් එක්කම රෙකෝඩ් කරනවා. ඒ නිසා මම අද පැයකමාර දෙකක් තමයි කරන්න ප්ලෑන් කරේ. තියෙන තත්ත්වය අනුව. ඉතින් පුතාලට වගකීමක් තියෙනවා ලබන සතියේ පන්තියට සම්බන්ධ වෙනකොට මෙන්න මේ හතරවෙනි පිටුවයි පස්වෙනි පිටුවයි මැදට නේ හතරවෙනි පිටුවයි පස්වෙනි පිටුවයි මැදට කොළ දෙකක් මේ විදිහට සම්බන්ධ කරගන්න නේ ෆුල් ස්කැප් කොළ දෙකක් හරි මොකක් හරි හාෆ් ෂීට් දෙකක් හරි නේ දෙකක් සම්බන්ධ කරගන්න මොකද අපිට ඊළඟට කතා කරන්න තියෙන ලංකා ජාතික සංගමය ගැන කතා කරන්න තියෙනවා එතනින් පස්සේ ටිකක් කතා කරලා තමයි පළමු මෙනින් තියෙනවා දෙවන මෙනින් තියෙනවා ඩොනමෝර් වල තමයි මෙන්න මේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ වෙන්නේ තියෙන්නේ. ඒකට පොඩි වැරද්දක් අඩුපාඩුවක් කියලා තියෙනවා මේ ටියුට් එකේ කොළ දෙකක් වගේ අඩුවක් තියෙනවා. අන්න ඒ දෙක පුතාලා කොළ දෙකක් විදිහට මේ විදිහට අමුණ ගන්න කියන ඉල්ලීම කරනවා. එතකොට හරි. නැත්තම් මේක අපහැදිලිතාවයක් ඇති වෙයි. එතකොට ඔන්න ඔය කියන කාරණාත් එක්ක පුතාලට මම හතරවෙනි පාඩමේ මහත්මා ගාන්ධි තුමා ඇතුළු ඒ ඉන්දිය නිදහස් තරඟ ව්‍යාපාරය සම්බන්ධ ප්‍රශ්න පත්‍ර දෙකක් කරා. ඒතර ඒව පොඩ්ඩක් පුළුවන් නම් යාළුවෙන්ගෙන් ඉල්ල ගන්න ඔය ආයතන වලට ගිහින් වෙලාවට මගේ පරණ ඒවාත් තියෙද කියලා ඉල්ල ගන්න. සමහර ළමයි ඉල්ලගෙන තියෙනවා. එහෙම තමයි ඉගෙන ගන්න ළමයි. නේ PDF සමහර වෙලාවට මගේ ගාව පරණ ඒවා නැති වෙන්න පුළුවන්. නමුත් මම හැකි උපරිමයෙන් උත්සාහ කරා ළමයින්ට ඒ ටික දෙන්න. PDF එකක්, ඒ ටියුට් එකක් හරි. ඒ නිසා ඒවා තේරුම් බේරුම් කරගෙන වැඩ කටයුතු කරගෙන යමු. එතකොට අපි ලබන සතියේ හමු වෙන්නේ මේක ඉතුරු කොටසත් එක්ක සහ පුතාලට සැප්තැම්බර් මාසෙට අදාළ නිබන්ධනය ලබා ගැනීමේ කටයුතු මම මේ වෙනකොට ප්ලෑන් කරගෙන යනවා. මම ඒවා පුතාලගේ ගෲප් වලට දාන්නම්. ගෲප් එකට දාන ඒවට අනුව පුතාලා කටයුතු කරන්න. මොකද නිබන්ධන නැතුව පිට වැඩ කටයුතු කරගෙන යන්න බෑ. මොකද ඊළඟ විශේෂ ප්‍රශ්න පත්‍ර පොතක් තියෙනවා. පුතාලට දීලා කවල මේ හදපු එකක්. ඒක අනිවාර්යෙන් ළඟ තිබිය යුතුයි. ඉස්සම් පුරවන්න ඉදි ගන්න පින්තූර සිතියම් මේ සියල්ල ඒකේ තියෙනවා. ඒ නිසා ඒකත් එක්ක අපි වැඩ කටයුතු කරගෙන යමු කියන ඉල්ලීම තියෙනවා. පරිස්සමින් මේ දවස්වල ඒවල් වලට වෙලින්. හරිනේ නම් අපි අද දිනේ පන්තිය නතර කරනවා. ඔබ සියලු දෙනාට සුබ රාත්‍රියක්. අපි ලබන සතියේ හමු වෙමු සුපුරුදු වෙලාවට.
ආයුබෝවන්.